good evening සියලු දෙනාට අපිත් එක්ක join වෙලා ඉන්න හැමෝටම අපි ගොඩක් ස්තුතියි වෙනවා අපිත් එක්ක join වුණාට මේක අපි අපේ අත්දැකීම් අපේ work experience අපේ industrial experience and අපේ academic non academic experience ඔයාලත් එක්ක බෙදාගෙන කොහොමද අපි network engineer කෙනෙක් වෙන්නේ system engineer කෙනෙක් වෙන්නේ cyber security engineer කෙනෙක් වෙන්නේ කියලා කොහොමද අපි ෆීල්ඩ් එකට එන්ට්‍රි වෙන්න ඕනේ කොහොමද අපි ක්වොලිෆිකේෂන් හදා ගන්න ඕනේ කියලා අපි දන්න විදිහට අපේ එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ එතකොට මම දර්ශන ජයරත්න ගොඩක් කට්ටිය මාව දන්නේ නැතුව ඇති මම සිස්ටම් ඉංජිනේර් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා බාසිල් සිස්ටම් ඉංජිනේර් කෙනෙක් විදිහට මයික්‍රොසොෆ්ට් සර්ටිෆිකේට් පැත්තෙන් සිස්කෝ නෙට්වර්කින් පැත්තෙන් ස්ටඩිස් කරලා එයත් ඉන්ඩස්ට්‍රි එකේ දැනට වැඩ කරනවා ඊට අමතරව අපිත් එක්ක ඉන්නවා ගයන් අයියා යන සීනියර් කන්සල්ටන්ට් කෙනෙක් සයිබර් සිකියුරිටි ඊට පස්සේ සිස්ටම් ඉංජිනේරින් නෙට්වර්කින් හැම ෆීල්ඩ් එකක් පැත්තම එයා කතා කරනවා එයාත් අපිත් එක්ක අද ජොයින්ට් වෙලා අපි මේ ඉවෙන්ට් එක ඉස්සරහට කරගෙන යන්න අපි තුන්දෙනා කතා වෙලා තමයි මේක කරන්නේ අපේ එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එතකොට අපි දන්නේ දේ ඔයාලට කියන්න තමයි අපි මේ එකතු වුනේ. එහෙනම් අපි ගැන හඳුන්වලා දුන්නානේ. ඉස්සරහට යන් අපි ඊළඟ සයිට් එකට මේ ගැන කතා කරන්න. එතකොට අපි IT ෆීල්ඩ් එකට එද්දී හැමෝටම ප්‍රශ්න තියෙනවානේ. මටත් ප්‍රශ්න තියෙනවා, ඔයාලටත් ප්‍රශ්න තියෙනවා. අපි A level වෙනකන් ඉගෙනගෙන තියෙනවා, O level වෙනකන් ඉගෙනගෙන තියෙනවා. මට ඉංග්‍රීසි පුළුවන්, මට ඉංග්‍රීසි බෑ. මෙහෙම අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට අපිට IT ෆීල්ඩ් එකට ඉංග්‍රීසි නැතුව එන්න බැරිද? ගොඩක් කට්ටියට ලොකු ප්‍රශ්නයක් නේ මේක. ඉංග්‍රීසි නැතුව කොහොමද IT කරන්නේ? කොහොමද අපි IT ෆීල්ඩ් එක ඉස්සරහට යන්නේ ඉංග්‍රීසි නැතුව කියලා? ඉංග්‍රීසි නැතුව IT ෆීල්ඩ් එකේ ඇත්තටම ඉස්සරහට යන්න බෑ. අපිට ඉංග්‍රීසි හදා ගන්න වෙනවා. හැබැයි මම ඔයාලට කියන්නේ ඉංග්‍රීසි පර්ෆෙක්ට්. මුදටම ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕන කියලා. මගේ එක්ස්පීරියන්ස් එක විදිහට මගේ යාළුවන්ගේ මම ඉන්ඩස්ට්‍රි එකේ දැනට අවුරුදු 4ක් විතර වැඩ කරනවා. මගේ මාත් එක්ක වැඩ කරපු කට්ටියගේ මම දන්න කම්පැනිස් වල වැඩ කරන කට්ටියගේ එක්ස්පීරියන්ස් එක නොලෙජ් එක මම මේ කියන්නේ ඉංග්‍රීසි කියන දේ IT ෆීල්ඩ් එකට අත්‍යවශ්‍යයි. හැබැයි ඔයාලට ඉංග්‍රීසි normally spoken level එකකින් කතා කරගන්න normal level basic level එකකින් කියමු basic level එකකින් ඔයාලට පුළුවන් නම් ඉංග්‍රීසි IT field එකට join වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට IT field එකේ ඉස්සරහට යද්දී ටික ටික අපි ඉගෙනගෙන අපේ academic field එක හදාගෙන work experience හදාගෙන ඉස්සරහට යද්දී industry එකේ අපිට ඉංග්‍රීසි නිකම්ම හැදෙනවා. IT related වචන. එතකොට අපිට IT වලින් සමහර document handle කරන්න තියෙනවානේ IT field එකේ. ඕන කෙනෙක්ට IT field එකේ හැමෝටම තියෙනවා. ඒවා මේන්ටේන් කරද්දී අපිට නිකම්ම ඉංග්‍රීසි හැදෙනවා. ගොඩක් කම්පැනි වල ඉංග්‍රීසියෙන් ඇතුලේ කතා කරනවා. ඒත් එක්ක අපි නිකම්ම හැදිලා යනවා. ඒකින්ද IT field එකේ කිසිම කෙනෙක් ඉංග්‍රීසි මේ නැතුව ජොයින් වෙන්න බෑ කියලා අතාරින්න එපා. හැමෝටම ඉංග්‍රීසි හදාගන්න හොඳ chance එකක් හම්බ වෙනවා IT field එකේ. එතකොට ඔයාලා O level කරපු කෙනෙක් O level pass වෙලා ඉන්න පුළුවන් O level fail වෙලා ඉන්න පුළුවන්. ඉතින් එතකොට O level fail කෙනෙක්ට IT industry එකට එන්න බැරිද? network engineer කෙනෙක්, cyber security engineer කෙනෙක් වෙන්න බැරිද? එහෙම බෑ කියලා IT field එකේ ඔයාලව අපි අතාරින්නේ නැහනේ. අපිත් ඉගෙන ගන්නවා. අපිත් එක්ක යාළුවෝ ගොඩක් කට්ටිය ඉන්නවා. එයාලා සමහර අය ඉන්නවා O level fail වුණ අය. සමහර කට්ටිය ඉන්නවා O level pass වුණ අය. A level fail වුණ අය, A level pass වුණ අය. ඉංග්‍රීසි බැරි අය, ඉංග්‍රීසි පුළුවන් අය ගොඩක් යාළුවෝ අපිට ඉන්නවා. එතකොට මේ ෆීල්ඩ් එකේදී O level fail වුණ කෙනෙක් නම් ඔයාලට පුළුවන් බේසික් ඩිප්ලෝමා කෝස් එකක් කරන්න. බේසික් ගොඩක් ඉන්ස්ටිටියුට් වල බේසික් ඩිප්ලෝමා කෝස් තියෙනවා. අපි කියන්නේ මේ ඉන්ස්ටිටියුට් එක හොඳයි මේකේ ඔයා කරන්න එහෙම නෙවෙයි අපි කියන්නේ. ඔයාලා තෝරගන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවා, ඔයාලගේ ගුරුවරු ඉන්නවා, ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා අඳුරන කට්ටිය ඉන්නවා, ඔයාලගේ අයියලා මල්ලිලා නෑදෑයෝ ඉන්ඩස්ට්‍රි එකේ. එයාලගෙන් අහන්න මොන ඉන්ස්ටිටියුට් එකේද හොඳ අපි කොහොමද කරන්න ඕනේ කියලා. ඒ වගේ O level ඔයා ෆේල් නම් ඔයා බේසික් ඩිප්ලෝමා IT ඩිප්ලෝමා කෝස් එකක් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ බේසික් එක හදාගන්න. හැබැයි ඔයාලට ඉංග්‍රීසි බැරි නම් පොඩ්ඩක්වත් බැරි නම්
එතකොට සාමාන්‍ය පොඩ්ඩක් පුළුවන් කියමු. ඔයාව සැටිස් නැත්තම් ඔයා බේසික් ඉංග්‍රීසි ඩිප්ලෝමා කෝස් එකක් කරන්න. ඊට පස්සේ ඒ ලෙවල් එකකින් ඔයාට උඩට එන්න ඕන නම් ඇකඩමික් ඉංග්‍රීසි තියෙනවා. ඒ වගේ ඉංග්‍රීසි හදාගන්න ඔයාට පාත් ගොඩක් තියෙනවා. ස්පෝකන් ඉංග්‍රීසි හදාගන්නත් පුළුවන්. ඒ වගේ කෝසස් කරලා ඉංග්‍රීසි හදාගන්න. එතකොට O level ෆේල් කෙනෙක් වුණාම ඔයා මුලින්ම කරන්න ඕනේ ඩිප්ලෝමා එක හදාගන්න. ඩිප්ලෝමා එකක් හදාගෙන ඊට පස්සේ higher national diploma එකක් කරලා එහෙම නැත්නම් NAQ පාත් එකේ ගිහිල්ලා අපිට අපේ ඇකඩමික් ෆීල්ඩ් එක හදාගන්න පුළුවන්. එතකොට A level fail කෙනෙක් A level pass කෙනෙක් වුණත් ඔයාලට A level pass කෙනෙක් නම් කෙලින්ම higher national diploma level එකෙන්ම IT field එකට join වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් පාත් තියෙනවා. එතකොට අපි කියන්නේ මේ අපි දන්නේ දේ. අපේ experience එක අපි දන්න විදිහට අපි ඔයාලත් එක්ක අපේ අත්දැකීම් share කරගන්නවා. මීට අමතරව ඔයාලගේ අයියලා අක්කලාගෙන් සමහර විට ඔයාලගේ lecturersලා ඉන්නවා. එයාලගෙන් අහලා බලන්න කොහොමද IT field එකේ තව ඉස්සරහට යන්න තියෙන පාත් මොනවද කියලා. මේක අපි දන්නේ දේ හින්දා අපි තුන්දෙනා දන්න විදිහට අපි ඔයාලත් එක්ක share කරගන්න හැම අත්දැකීමක්. අපි ඊළඟ slide එකට යමු කොහොමද එතනින් එහාට කතා කරන්න ඕනේ කියලා. දැන් හැමෝම අපිත් එක්ක join උනේ network engineer කෙනෙක් වෙන්න, software engineer කෙනෙක් වෙන්න, ඊට පස්සේ cyber security engineer කෙනෙක් වෙන්නනේ. ඉතින් එතකොට අපි මේ field මේ අපිත් එක්ක join උන හැමෝත් එක්කම අපි බෙදා ගන්නවා අපේ experience එක. එතකොට network engineer කෙනෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕන? cyber security engineer කෙනෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕන? ඊට අමතරව system engineer කෙනෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕන? අපි කොහොමද අපේ academic path එක කොහොමද හදාගන්නේ? ඊට අමතරව කොහොමද industry එකේ network field එක cyber security and system engineer කෙනෙක් කොහොමද industry එකේදී company එකට ඕන වෙන්නේ? කොහොමද company එක handle වෙන්නේ? අන්න ඒ ටිකත් අපි කියලා දෙනවා ඉස්සරහට. අපි ඊළඟ slide එකටත් යමු. එතකොට මේ slide එකේදී ඔයාලට පේනවා නේද එක එක degrees NVQ HND Linux CCNA Microsoft project management ethical hacking ගොඩාක් courses තියෙනවා. මේකෙන් අපි කතා කරන්න මේ slide එකේදී ඇත්තටම අපි කතා කරන්න බලාපොරොත්තුනේ කොහොමද ඉන්ඩස්ට්‍රි එකට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් and ඇකඩමික් ක්වොලිෆිකේෂන් හදාගන්න. එතකොට ඇකඩමික් ක්වොලිෆිකේෂන් කියන්නේ ඔයාලා ඩිග්‍රී ලෙවල් එකට එනකන් ඉගෙන ගන්න පාත් එක. ඩිප්ලෝමාවක්, HND එකක්, ඩිග්‍රී එකක් ඒ හදාගන්නේ අපි ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක. එතකොට අපි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියලා අපි දෙයක් හදාගන්න. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියන්නේ ප්‍රොෆෙෂනල් මට්ටමේ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් එකට ඉන්ඩස්ට්‍රි ඔයාලට වර්ක් කරන්න වෙනවා. වර්ක් කරලා ඔයාලට සමහර එක ඔයාලගේ අත්දැකීම් එක්ක වැඩ කරන්න. ඒ අවශ්‍ය එක්ස්පීරියන්ස් හදන්න කම්පියුටර් කරදී CCNA කරලා තියෙන කෙනෙක්ට ගොඩක් network field පිළිබඳව ප්‍රොෆෙෂනල් knowledge එකක් හැදිලා තියෙනවා. එයාට එතකොට ලේසි. අන්න ඒ වගේ ඔයාලා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදා ගන්න ඕන. අපි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදාගත්තා. ඉස්සරහට හදා ගන්නවා. ඒකින්ද ඔයාලගෙන තිල්ලන අනිවාර්යයෙන්ම හදාගන්න. ඩිග්‍රී එකක් කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය නැහැ කියන්නේ. අවශ්‍ය වෙනවා. හැබැයි ඩිග්‍රී එකක් නැතුව network engineer කෙනෙක්, cyber security engineer කෙනෙක් එහෙම වෙන්න හැබැයි වෙන්න පුළුවන්. අපි කියන්නේ ඔයාලගේ academic field එක හදා ගන්නවා නම් ඩිග්‍රී එකක් හදාගන්න. ඩිග්‍රී එකක් ගන්න. එතකොට ඩිග්‍රී එකෙන් වෙන්නේ අපි ඉන්ටර්විව් එකකට යද්දී අපිට ඉන්ටර්විව් එකකට සිලෙක්ට් වෙන්න ඉන්ටර්විව් එකෙන් ජොබ් එක සිලෙක්ට් වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි ඩිග්‍රී එක. ඊට අමතරව ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදාගෙන ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඕන තරම් ඉන්ටර්විව් වලින් පාස් වෙන්න chance එක වැඩි. ඩිග්‍රී ප්ලස් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. එතකොට NVQ NVQ level 3 level 6 7 කියලා ඩිග්‍රී level එකට යනකම් තියෙනවා. engineering course එක කරමුද? ඉතින් පුළුවන් නේ hardware engineer කෙනෙක් වෙලා එයා network field එකේ courses කරලා
ප්‍රොෆෙෂනල් පාත් එක හදාගෙන එයාට පුළුවන් ඉස්සරහට යන්න. ඉතින් ඊට පස්සේ HND Linux CCNA මේ වගේ අපි courses දැනට අපි දන්න ලංකාවේ තියෙන ප්‍රධාන courses ටිකක් දාලා තියෙනවා මෙතන. ඊට අමතරව ඉස්සරහින් පොඩියට දාලා තියෙන AWS certificate ඊට පස්සේ CCNA project management ඒ වගේ courses ගොඩක් තියෙනවා. එතකොට මෙතනින් ඔයාලගේ path එකට ගැලපෙන ඔයාලා දැන් target කරගන්නවානේ. මම මෙයා වෙනවා. සිස්ටම් ඉංජිනේර කෙනෙක් වෙනවා මම නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. එතකොට ඔයා ටාගට් කරගන්න එකට ගැළපෙන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ඉස්සරහට හදාගන්න ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට මොනවද තියෙන්නේ කියලා කතා කරන්න. මෙතනදී මේ ස්ලයිඩ් එකේදී ඔයාලට අපේ ගයන්න අය කොහොමද නෙට්වර්ක් එකක් කම්පැනි එක හැන්ඩල් වෙන්නේ කොහොමද නෙට්වර්ක් එක ඉන්ඩස්ට්‍රි එකේදී සම්පූර්ණ මේ නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් සිස්ටම් ඉංජිනේර කෙනෙක් ඊට පස්සේ සයිබර් සිකියුරිටි ඉංජිනේර කෙනෙක් මේ කම්පැනි එකට කොහොමද වැඩ කරන්නේ කොහොමද අවශ්‍ය වෙන්නේ කියලා ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙයි ගයන් අයියේ. බොහොම ස්තුතියි දර්ශන මල්ලි මාව ක්ලියර්ලි ඇහෙනවද? ඔව් ඇහෙනවා වෙන්නේ. right thank you very much. ඉතින් ගොඩාක් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම අද එකතු වුණාට. ඉතින් දර්ශන මල්ලිගේ අදහසක් බාසිත් අබ්දුල් බාසිත් ගේ අදහසක් දෙන්නගේම අදහසක් එක්ක මමත් එකතු වුණා පොඩි හරි දෙයක් අපි දන්න විදිහට ඔයගලන්ට කියලා දෙන්න. මේ ඉන්ඩස්ට්‍රි එකේ දන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒගොල්ලන් හැමතිස්සෙම උපදෙස් ගන්න මේ ඉන්ඩස්ට්‍රි එක කොහොමද කෙටි කාලෙකින් ඔයගොල්ලෝ සිස්ටම්ස් ඉංජිනියර්, නෙට්වර්ක් ඉංජිනියර්, සයිබර් සිකියුරිටි ඉංජිනියර් කියන කොටස් තුනට අපි කොහොමද ඉක්මනට යන්නේ කියලා. මොකද ඔයගලන්ගේ ලොකු අදහසක් තියෙනවා මට නෙට්වර්ක් ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕනේ. මට සිස්ටම්ස් ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ. මට සයිබර් සිකියුරිටි ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ කියලා. හැබැයි ඒක අදහස සම්පූර්ණ කරන්න හරි පාත් එකක් ගොඩක් තැන්වල නැහැ. ඒතර ඒ පාත් එක අපි හරියට හදාගන්න නම් මම සරලම උදාහරණයක් කියන්නම්. ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් විභාගය කරලා ඉවරනම A level ඉවර වුණාට පස්සේ නැත්තම් ඕගොල්ලෝ මොන හරි කරපු එක්සෑම් එකක් ඉවරනට පස්සේ ඕගොල්ලෝ කෝසස් 10ක් 15ක් කරනවා. Cisco කරනවා, Microsoft කරනවා, Linux කරනවා, hardware diploma කරනවා, network diploma කරනවා, ICT course කරනවා. මේ ඔක්කොම ටික කරලා මේ ටික කොහොමද අපි හරියට map කරගන්නේ කියන එකත් එක්ක අපි ඔයගලන්ට පුංචි උදව්වක් දෙන්නම්. අපි යම් කිසි තැනක ඉන්නවා නම් ඒ තැන අපි ඒ වගේම කට්ටක් කෑවා. ඒ කාපු කට්ට skip කරලා පොඩ්ඩක් ඉක්මනට ඒ කියන්නේ කට්ටක් කන්න නැතුව කවදාවත් field එකේ අපිට එන්න බෑ. හැබැයි ඒ ටික පොඩ්ඩක් ස්කිප් කරලා සමහරක් තැන් ටික අපිටත් අවුරුද්දක් දෙකක් වැඩිපුර ගිය අවස්ථා තියෙනවා. ඒ ටික ස්කිප් කරලා කොහොමද යන්නේ කියන එක දර්ශන මල්ලි බාසිත් එක්ක මම විතලා පොඩ්ඩක් කියලා දෙන්න ඔයගලන්ට. ඉතින් මම පොඩ්ඩක් ආපහු ඉස්සෙල්ලා ස්ලයිඩ් එකට යන්නම්. මේ ස්ලයිඩ් එකට චුට්ටක් මෙතනදී ඔයාලට බාසිත් මල්ලි දර්ශන මල්ලි කතා කරන ඩිග්‍රී එකක් ගැන. එතකොට මෙන්න මේ ඩිග්‍රී එක NVQ HND මෙන්න මේ කියන කොටස් තුනම අපි කතා කරනවා ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් කියලා. පුතේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් කියලා කියන්නේ අපි සරලව කතා කරලා ඔයා O level A level ශිෂ්‍යත්වයෙන් පටන් ගත්තම ඒ කන්ටිනියස්ලි පාත් එක අපි කන්ටිනියු කරන්නේ ඔය හයි නේෂනල් ඩිප්ලෝමා ඩිග්‍රී එක NVQ කියන්නේ අපි වෙනම කතා කරමු. ඒක ඔක්කොමයි තියෙන්නේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්. ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වලින් ජොබ් එකක් හොයන්න බෑ කියලා අපිට ඩිරෙක්ට්ලි කියන්න බෑ. දර්ශන මල්ලි කිව්වා වගේ ඒකෙන් ඉවරලා වාට ජොබ් එකට යන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. අපිටම දැන් ඩිග්‍රී එකේදී අවුරුදු 4ක් වාට උගන්වන්න නැතුව තියෙන්නේ නෑනේ. අවුරුදු 4ක් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම උගන්වනවා. එතකොට ඔයා ඒ ඉගෙන ගන්න ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් ඒකදී ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක අනුව ඔයගලන්ට කිසිම ගැටලුවක් නෑ ජොබ් එකට යන්න පුළුවන්. හැබැයි ජොබ් එකකට ගියාට පස්සේ ඉමීඩියට්ලි අපිට ඕන කරන්නේ ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේෂන් එකක්. මොකද එතන පර්ෆෝම් කරන්න මොකද මේ ෆීල්ඩ් එක දරුවෝ මේ ෆීල්ඩ් එක නංගි මල්ලි අපිට කියන්නේ සරලවම කතා කරොත් අනිත් ෆීල්ඩ් වගේ නෙමෙයි. ડોක්ටර් කෙනෙක් වෙන්න නම් ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් එකක් කරලා ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. එතන අපි හිතමු හાર્ට් සර්ජරි වලට මොන හරි කෝස් එකක් තියෙනවා කියලා. ඒ කෝස් එක කරාම එයා හાર્ට් සර්ජරි වලට ස්පෙෂලිස්ට් එහෙම වෙන්න බෑ. කියන්නේ ඒක එයා අර කියන්නේ ඇකඩමික් විදිහට ගිහිල්ලා එයා ඩිග්‍රී එකක් කරලා ඒ හැමදේම කන්ටිනියු කරලා ඒ අදාළ කරන දේ කන්ටිනියු කරාම වෙන්නේ. හැබැයි මේ ෆීල්ඩ් එකේ නෙට්වර්කින් ෆීල්ඩ් එකේ ඔයාලට හෙට හිතුනොත් ඉංජිනේර කෙනෙක් වෙන්න, නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ කියලා හෙට ඉඳන් ඔයාගේ ලයිෆ් එක පටන් ගන්න පුළුවන් ඩිග්‍රී එකක් නැතුව උනත්. හරි HND එකක් නැතුව උනත්. අනුගමනය කියන මම සොලියුෂන් ආකිටෙක්ට් කෙනෙක් වුණාට පස්සේ තමයි මගේ ඩිග්‍රිය මම පටන් ගත්තේ. එතකොට
මගේ තව යාළුවෙක් ඉන්නවා එයා ඩිග්‍රී එක කළා මාස්ටර්ස් කළා තමයි මේ හැමදේම පටන් ගත්තේ. යන පාත් එක වෙනස් වෙන්න පුළුවන්. ඒතර මම පුංචි දෙයක් කියන මේ ෆීල්ඩ් එකේදී අපිට සමහරක් විට ඔය ඩිග්‍රී එක HND කියන එක සමහරක් කටට සල්ලි නැහැ කරන්නේ. සමහරක් කටේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකේ සිලෙක්ට් වෙන්න නැති වුණාම සල්ලි නැති හින්දා හිතනවා මට කැම්පස් යන්න බැරි වුණා නේ කියලා. ඒක එතනින්ම ජීවිතේ එහෙමම අතහැරලා දානවා. නෑ එහෙම ඕනේ නැහැ. ඔයගලන්ට පුළුවන් මෙන්න මේ කියන Linux ඊට පස්සේ Cisco, Microsoft, ඊට පස්සේ AWS, hacking පැත්තේ, ගෑනලමෙක් වගේ නම් ගොඩම project management පැත්තේ, right? computer කියලා vendor certification මෙන්න මේ ටික ටච් කරලා මේ ටික හරියට ඇනලයිස් කරගත්තොත්, හරියට කරගත්තොත් ඔයාගේ life එක ලස්සනට continue කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් වගේ ඇතුළත හැබැයි හොඳට මහන්සි වෙන්න ඕනේ. මහන්සිලා continue කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. එතකොට කවුරුත් ඇහුවා ඩිග්‍රියක් වැදගත් නැද ජොබ් එකට යන්න කියලා මට ඕක කියලා උත්තරයක් දෙන්නත් පුළුවන් නෑ කියලා දෙන්නත් පුළුවන්. අපි හිතමු ඔයා ඇප්ලයි කරන්නේ ගවර්න්මන්ට් ජොබ් එකකට නම්. ඔයා ඇප්ලයි කරන්නේ මොකක් හරි ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් මොන හරි කම්පැනි එකකින් එයා ඩිග්‍රියක් කියන එක අනිවාර්යයෙන් බලන. ඒ සමහර කම්පැනිස් තියෙනවා ඩිග්‍රී එකක් නැතුව ඒ කම්පැනිට ගන්නෙ නෑ. හේතුව ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් කියලා කියන්නේ එයා අවුරුදු 4ක් එක පිළිවෙලකට කන්ටිනියුේෂන් එකක් ගිහිල්ලා එයා මාක්ස් ටිකක් ස්කෝර් කරලා එයා කන්ටිනියු කරන කෙනෙක්. සමහර කම්පැනිස් තියෙනවා ඒ කම්පැනිකට ඩිග්‍රී එකක් නැතුව ගන්නෙම නෑ. ඒතර ඒ වගේ අවස්ථාවලට අනිවාර්යෙන් ඩිග්‍රී එකක් අවශ්‍යමයි. සමහර කම්පැනිස් තියෙනවා ටෙක්නිකලි කියන්නේ ලංකාවේ තියෙන ගොඩක් සමහර කම්පැනිස් ඒවයේ ආට බලන්නේ ඒ කියන්නේ ඩිග්‍රී එකක්ද සිස්කෝද මාක්ස්ද කියලා නෙමෙයි බලන්නේ. ඔයා ආවට පස්සේ ඒ දීප වැඩේ කරනවා නම් ඔයා ජොබ් එක ගන්නවා. ඒක තමයි මේ නෙට්වර්ක් ෆීල්ඩ් එකේ සහ සිස්ටම් ඉන්ජිනියරින් මේ ෆීල්ඩ් එකේ තියෙන ලොකුම chance එක. right? ඔයාට මේ ලබන අවුරුද්දේ ටාගට් එකක් තියාගත්තොත් මම 2022 දෙසැම්බර් මාසේ 15 වෙනකොට මෙන්න මේ කියන කෝසස් ටික මම ෆලෝ කරනවා. කරලා ඉවරලා මේකේ තියෙන තියරිටිකල් and ප්‍රැක්ටිකල් නොලෙජ් දෙකම මම අප් කරනවා කියලා දැන් ආට කිසිම ගැටලුවක් නැතුව ලබන අවුරුද්දේදී ඉංජිනේරින් කරන්න පුළුවන්. ඒ වගේම අපි ඉස්සරහට කතා කරමු මේ පැය ඇතුළත අපිට 7මාර ගන්න ටයිම් එකක් තියෙනවා. ඒ ඇතුළත අපි කතා කරමු සැලරි ස්කේල් කොහොමද යන්නේ? මේක කොහොමද ඇචීව් කරගන්නේ කියලා. මම හිතනවා මෙතනින් ලොග් වෙලා ඉන්න කට්ටියත් එක්ක ගත්තම පුංචි අදහසක් දෙන්න. මොකද්ද මේ නෙට්වර්ක් ඉංජිනියර්, සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර්, සයිබර් සිකියුරිටි ඉංජිනියර් කියන කොටස් තුන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ගේ භාෂාවෙන්. හරි. මම මෙහෙම අඳින්නම් පුංචි ඩයග්‍රෑම් එකක්. මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එකේ හැමෝටම පේනවා. කිසිම ගැටලුවක් නැතුව. සාමාන්‍යයෙන් මම එක කම්පියුටර් එකක් ගත්තොත් මම මෙහෙම අඳින්නම් කම්පියුටර් එක. කම්පියුටර් එක සහ යූසර් කෙනෙක් මේක පාවිච්චි කරනකොට මට මේකට රවුටර් එකක් අවශ්‍ය නම් මම රවුටර් එකක් කනෙක්ට් කරලා ඉවරලා මට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි. එතකොට ඔක තමයි අපි දකින පළවෙනි නෙට්වර්ක් එක. මේ අපි ජීවිතේ දකින පළවෙනිම නෙට්වර්ක් එක තමයි ගෙදර තියෙන කම්පියුටර් නෙට්වර්ක් කේබල් එකක් හරහා right ඉන්ටර්නෙට් ලබා දීලා ඉන්ටර්නෙට් එක හරහා අපි හිතමු SLT හරි මොකක් හරි කම්පැනිකට ඒ ඉන්ටර්නෙට් කනෙක්ෂන් අපේ ඉන්ටර්නෙට් යනවා. දකින පළවෙනි එක. එතකොට ඕක කම්පැනි එකක් වෙන්නේ මෙන්න මේ විදිහට. මෙතන ස්විච් එකෙන් අපි මෙතන මේ රවුටර් එකෙන් අපි ගන්න ස්විච් එකක්. right? ඒ ස්විච් එකෙන් අපි තව ඩිප්ලොයි කරන තව කම්පියුටර්ස් අපි තුන් පහක් කියලා. right? ඔන්න දැන් චුට්ටක් විතර කොම්ප්ලෙක්ස් එන්වයරන්මන්ට් එකක් වුණා. right? මම මේ කතා කරන්නේ පුංචිම තැන ඉඳන් මොකද හේතුව මට ඔයාලට ක්ලියර්ලි කියලා දෙන්න ඕනේ අර වචන තුනේ වෙනස. right? එතකොට දරුවෝ දැන් මේ එතකොට මෙන්න මෙතනදී මෙතන කනෙක්ට් වෙන එක. මෙතනදී මේගොල්ලෝ නෙට්වර්ක් කේබල් ගහනවා. මේ දේවල් කරනවා. එතකොට මේගොල්ලන්ට දැන් මේ ඉන්න අපි යූසර් කියලා මේ ඉන්නේ අපි තුමු ගයාන් කියන යූසර් කියලා. මේ ඉන්නේ දර්ශන කියන යූසර් කියලා. මේ ඉන්නේ බාසිත් කියලා. right? මේගොල්ලන්ට යම් යම් restrictions දාන්න මට සර්වර්ස් ඕන වෙනවා. right? මෙයා ඉන්ටර්නෙට් එක නවත්තන්න නම් මට ෆයර්වෝල් එකක් හරි ප්‍රොක්සි එකක් හරි ඕන වෙනවා. right? මෙයා මේකෙන් මට මෙයාගේ USB බ්ලොක් කරන්න ඕන නම් මෙයාගේ ඩෙස්ක්ටොප් එක මට රෙස්ට්‍රික්ට් කරන්න ඕන නම් මෙයාගේ මට ස්ටාර්ට් මෙනු එක රෙස්ට්‍රික්ට් කරන්න ඕන නම් ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එකට වෝල්පේපර් එක මම දාන එක විතරයි ඇක්සෙප්ට් කරන්නේ. මෙයාට ෆෝල්ඩර් එකක් මැප් වෙන්න ඕන නම් right? මෙන්න මේ කියන දේවල් ටික ඇඩ් කරන්න මට එක එක සර්වර්ස් ඕන වෙනවා. දැන් බලන්න අපි අර පළවෙනියට කතා කරපු පුංචි නෙට්වර්ක් එක. ඒ කියන්නේ මම සහ කම්පියුටරේ ඉන්ටර්නෙට් එක රවුටර් එක කියන නෙට්වර්ක් එකට යූසර්ස්ලා 5 දිනක් එකතු වෙච්ච ගමන් වෙච්ච දේ. පුතේ එතකොට සමහරක් දැන් මම මෙතනින් ඩිවයිඩ් කරමු. මම මෙහෙමින් ගත්තොත් සමහරකට මේක මදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මදි. ඒතර මම කරන්නේ තව රවුටර් එකක් ගෙනහම තව රවුටර් එකක් මම ප්ලග් කරනවා මගේ කම්පැනි එකට. right? එතකොට ඒකේ සමහරට මේ වගේ සර්වර්ස් ගොඩක් එන්න පුළුවන්. right? මෙන්න මේ වගේ. තව එක එක ෆයිල් සර්වර්ස්
fingerprint server එක ඔය වගේ ඔක්කොම. එතන මේ ටික බලා ගන්න එක්කෙනෙක් එන්න ඕනේ. right? එතකොට මේකේ පුතේ network cable පැත්ත වැඩි දැන්. මෙතනින් cable එකක් වැඩිලා දෙනවා. මෙතනින් cable එකක්, මෙතනින් cable එකක්, මෙතනින් cable එකක්. ආයේ මේ cable segment එකක් තියෙනවා. right? එතකොට මේ segment set එකම right බලා ගන්න අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගන්නවා. මම මේ සරලම කියලා දෙන්න හදන්නේ. ඔයගලන්ගේ තියෙන වෙලාවත් එක්කම මම මෙහෙම අඳින්නම්. මෙන්න මේ කේබලින් ටික. මෙතන කේබල් එක, මෙතන ඇතුලේ තියෙන ස්විච් එක, මේ රවුටර් එක, මෙන්න මේ රවුටර් සෙග්මන්ට් සෙට් එක, මෙන්න මේ IP ඇඩ්‍රස් එකෙන් දාන ඒ ටික ඔක්කොම අදාළ කරගෙන අපි ඒ බලා ගන්න එක්කෙනාට සරල භාෂාවෙන් අපි කියනවා කවුද? network engineer කියලා. අංක 1. එතකොට ඔයාලට තේරෙන්නේ නැති කම්පැනි එකක් ගත්තාම කම්පැනි එක network engineer නැත්නම් network administrator network consultant network architecture කියන්නේ යාගේ කේබල් ගහන තැන ඉඳන් යා කරන දේ අනුව එකින් එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතකොට අංක 1 අපි පුද්ගලයා දාගෙනවා network engineering එක. එතකොට යාට පුතේ කම්පැනි එක ලොකු කම්පැනි එක network engineering එකවත් එයා කේබල් ගහන්නේ නැහැ. යාගන්න මේක network එක ඩිසයින් කරලා ඩයග්‍රෑම් එක හදලා බලන් ඉන්නවා. සාමාන්‍ය යුසර්ස්ලා 10ක් 15ක් ඉන්න කම්පැනි network engineering එකවත් එයා කඩේ යන්නේ ඉඳන් network cable එක ගහන ඔක්කොම ටික කරන්න වෙනවා. මම මගේ භාෂාවෙන්ම මම කතා කරත් ඕගලන්ගේ ලෙවල් එකට right. ඉතින් ඕගොල්ලෝ ඒ ලෙවල් කරලා ඉන්න පුළුවන්, ජොබ් එකක් නැතුව ඉන්න පුළුවන්. ඒ හැම දෙයත් එක්ක කම්පෙයාර් කරාම මේ සරල භාෂාවෙන් ඔළුවට දාගන්න අංගෙවල්ලි. හරි. එතකොට දැන් මෙතන සර්වර්ස් ටිකක් තියෙනවානේ. මම ඒ ටික අඳින්නම්කෝ වෙන පාටකින්. right. දැන් මේ තියෙන සර්වර්ස් ටික right. මේ ෆයිල් සර්වර් එකක් කතා කරා මං ගැන. right. මේගොල්ලන්ට රෙස්ට්‍රික්ට් කරන සර්වර් එකක් ගැන කතා රෙස්ට්‍රික්ෂන් සර්වර් එකක්, ෆින්ගර්ප්‍රින්ට් සර්වර් එකක්, right. ඊට පස්සේ අපි මේකට කතා කරා ඩොමේන් කන්ට්‍රෝල් කියලා අපි නිකන් ඔළුවට දාගෙන එහෙම වචනයක් දන්නේ නැත්නම් ගැටලුවක් කරගන්න එපා. right. ඔය වගේ සර්වර්ස් තියෙනවානේ. මෙන්න මේ සර්වර්ස් ටික බලාගෙන කෙනාට අපි කතා කරලා අපි කියනවා යාට මොකද්ද? right. system engineer කියලා. එතන මේ systems engineer කියන්නේ system administrator, systems engineer, system consultant, system specialist, system architecture ඒ කියන එක අනුව එකින් එක වෙනස් වෙවි යන්න පුළුවන්. පුංචි කම්පැනි එකක් ගත්ත systems engineer කිව්වොත් අර මම මුලින් කිව්වා වගේ server එක බලා ගන්න කෙනාම කියලා ලොකුට කියන දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මේක කම්පියුටර් එක බලා ගන්න කෙනා systems engineer කියලා පොසිෂන් එකක් දෙන්න පුළුවන්. මොකද ඒක ස්ටෑන්ඩඩ් එකක් හදන්න හරි අමාරුයි. right. ඒතරම් ලොකු කම්පැනි එක system admin ඉන්න පුළුවන්. බැංක් එකක් වගේ ගත්තොත් මේ servers 1000ක් විතර බලා ගන්න කෙනෙක්. right. එතකොට මෙන්න මේ අපි කතා කරන කම්පැනි එකේ මේ හදපු network diagram එකේ network පැත්ත බලා ගන්න කෙනාට කියනවා network engineer කියලා සරලවම. ඒතර ඔකට පුතේ firewall අනම්මනම් ඔය ගොඩාක් කැලේ එකතු වෙනවා. මේ සරලව තමයි explain කරන්නේ ඔයගලන්ගේ level එකත් එක්ක. එතකොට system engineer කියලා අපි කතා කරන්නේ system administrator කියලා කතා කරන්නේ මේක ඇතුලේ තියෙන servers ටික. right. අපි මේ කතා කරන ප්‍රධාන මාතෘකා තුනට අමතරව තව ගොඩක් කට්ටිය ඉන්නවා. right. එතකොට ඔයා හිතන්නකෝ දැන් මම මෙහෙම අඳින්නම්කෝ. එකපාරටම මෙන්න මේ තියෙන අපි තුන් ෆයිල් සර්වර් එක කියලා. ෆයිල් සර්වර් එකට ඇටැක් එකක් එනවා කොහෙන් හරි. ඔය ඇටැක් එක බලන්න ගොඩක් වෙලාවට සිස්ටම් ඉන්ජිනියර්ටත් යම්කිසි knowledge එකක් තියෙනවානේ. network engineerටත් යම්කිසි knowledge එකක් තියෙනවානේ. හැබැයි මේක වෙනම analyze කරන්න වෙනම engineer කෙනෙක් අපි ගැට කරන security engineer කියලා. කවුද? security engineer කියලා. එතකොට මම මෙහෙම ඇන්දොත් මෙන්න මේ network එකේ තියෙන security segment එක මෙන්න මෙතන router එක කොහොමද එවෙන්න ඕනේ. මෙතන මෙයාගේ ports මොන විදිහටද වැහෙන්න ඕනේ. right. එතකොට මෙන්න මේ computers දෙකක් අතර කතා කරනකොට මේ කතා කරන segment එක මොන වගේද වෙන්නේ. මෙතනින් email එකක් එළියට යනවා නම් email එක කොහොමද යන්න ඕනේ කියන එක. right. ඔය අදාළ කරන දේවල් security level පැත්තෙන් හිතගෙන අපි කතා කරලා අපි කියනවා අපි සරලම භාෂාවෙන් security engineer කියලා. එතන ඔන්න ඔය security engineer කියන එක දැන් මම චූටි ප්‍රශ්නයක් අහන්න ඕගලන්ගේ නිකන් සාමාන්‍ය විදිහට මේ security engineer වෙන්නේ මම මාක් කරොත් මේකත් පුළුවන් කියන එක තමයි වෙන්න පුළුවන්. හේතුව හරිම විදිහට ගත්තොත් එයාට network layer එක ගැන හොඳ idea එකක් තියෙනවනේ. system layer ගැන හොඳ idea එකක් තියෙන්නත් ඕනේ. එතකොට අපි මේ දෙකට කතා කරොත් ඔන්න ඔයාලට හරිම අදහසක් එනවා. කවුරු කෙනෙක් ඇහුවොත් මට cyber security engineer කෙනෙක් ඉන්න ඕනේ.
මට හැකර් කෙනෙක් වෙන්න ඕනේ. ඒතර හැකර් කෙනෙක් වෙන්න කලින් ඔක්කොම කලින් අපි මොනවද කරන්න ඕනේ? මෙන්න මේ පාර්ට් එක අපි හරියට ඩෙවලොප් කරන් ඉන්නවා. ඉතින් මෙන්න මේකට තමයි අපි මේ වගේ සර්ටිෆිකේෂන්ස් ගොඩක් තියෙන්නේ. රයිට්? මම මේ සර්ටිෆිකේෂන් පැත්ත ගත්තත් මම මේ ස්ලයිඩ් එක ක්ලියර් කරන්නම්. මේකේ ඒ කියන්නේ අර සිස්ටම්ස් හදද්දී දැන් මම මේ ස්ලයිඩ් එකට ගිහලා මම කතා කරා මේ ස්ලයිඩ් එකේ මේ සර්වර්ස් අපි දානවනේ. මේ සර්වර්ස් දාද්දී ඔයාට මේ සර්වර්ස් ටික කන්ෆිගර් කරන්න පුළුවන් ක්‍රම දෙකක් මේන්ලි. එකක් තමයි Microsoft පැත්තේ. අනිත් එක තමයි Linux පැත්තේ. Linux පැත්තේ. එතකොට Microsoft සහ Linux කියන්නේ ඔන්න ඔය කොටස් දෙක තමයි මුලින්ම හැදෙන්නේ. එතකොට ඔයාට මේ network engineering පැත්තෙන් ගත්තොත් ඒත් එහෙමයි. Cisco තියෙනවා, right? ඊට පස්සේ Huawei තියෙනවා. ඔයගේ එක එක devices තියෙනවා. එතකොට security පැත්තෙන් ගත්තොත් ethical hacking කරන courses වර්ග එක එක ඒවා තියෙනවා. එතකොට එන්නේ ටික තමයි මේ මෙතනින් ආපහු පාරක් මේගොල්ලෝ මේ කියලා තියෙන්නේ. degree HND කියන කැලේ දෙක අයින් කරලා අනිත් ටික කතා කරා. එතකොට ඔයා කැමති නම් ඔයාගේ company එක open source නැත්තම් අපි කියනවා Linux නැත්තම් SUSE හරි මොකක් හරි ඒ platform එකකින් run කරන ඔයා ඉගෙන ගන්න Linux පැත්ත. ඒතර කවුරු හරි කෙනෙක් කිව්වොත් මම Linux engineering එක කරනවා කියලා කිව්වොත් Linux engineering එක වෙන්නේ ඇයි කියලා මුලින්ම හිතට දාගන්නවා. ඉතින් Linux engineering එක කරනවා target එක තියෙන Linux වැඩ කරන company එකට තමයි මම යන්නේ කියලා. right? ඊට පස්සේ කවුරු හරි කෙනෙක් Microsoft පැත්ත follow කරන් හිතන් ඉන්නවනම් මෙතනින් ගත්තොත් එයා ඔලුවට දාගන්න right මම Microsoft servers තියෙන company එකට තමයි job එකට යන්නේ. මේ දෙකෙන් rate එක ගත්තොත් Linux and Microsoft ගත්ත සාමාන්‍යයෙන් Linux වලට සාපේක්ෂව Microsoft පැත්තේ jobs පොඩ්ඩක් වැඩි. හේතුව සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගෙන් මම අහුවත් මෙතන ළමයි මෙතන දරුවෝ 130ක් ඉන්නවා නම් මෙතන කට්ටිය. right? එතකොට මේ 130 ඇතුළත Linux machine එකක් පාවිච්චි කරන්න කී දෙනෙක්ද කියලා අහුවොත් 10ක් answers දෙයි. අනිත් 120 answers දෙන්නේ Windows 10 පාවිච්චි කරන්න කියලා. එතකොට මල්ලි ඔයගොල්ලන් හිතනවා නම් Linux engineering එක පාඩම් වෙන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳ ටාගට් එකක් තියාගන්න. මම Linux වලින් තියෙන courses මොනවද මේක ඔක්කොම කරන්න ඕනේ කියලා. Microsoft පැත්තෙනුත් එහෙමයි. ඔයා ටාගට් එකක් තියාගන්න ඕනේ මේක කරන්න. ඒතර මේ ටික අමතර මේ Microsoft වල තියෙන certification තමයි MCSA කියලා කියන්නේ. Microsoft Certified Solution Associate. එතකොට අර මම කියපු network කැලේ තමයි මේ CCNA කියලා කියන්නේ. CCNA CCNP. ඒතර ඔයා network එක කොහොමද ඔයා configure කරන්න කියලා උගන්වන courses තමයි ඔය courses. අපි වලට කියන professional courses කියලා. හරි ප්‍රොෆෙෂනල් කෝසස් කියලා කියන්නේ පැය 40ක් පැය 80ක් ඇතුළත ප්‍රොඩක්ට් එකක් තියෙන ප්‍රොඩක්ට් එක උගන්වනවා. මම අර කිව්වා වගේ ඩිග්‍රී එකක් කියලා කියන්නේ අවුරුද්දක් දෙකක් තුනක් හතරක් ඇතුළත ඔයාලට යම්කිසි රිද්ම් එකකට සම්පූර්ණ සබ්ජෙක්ට් එක උගන්වනවා. ඒක උගන්වන තියරි ගොඩක් අනුවක් කියලා තියරි උගන්වන්නේ. එතකොට ඔයාලට ඉන්ඩස්ට්‍රි එකට ආවම ප්‍රැක්ටිකල් ටික අල්ලගන්න ලේසි. හැබැයි මේ ප්‍රොෆෙෂනල් කෝසස් කියන්නේ ඔයාට කෙලින්ම උදාහරණයක් විදිහට ඔයාට තියෙනවා මොකක් හරි ටීවී එකක් හිතන්නකෝ. ටීවී එකක් ආව පළවෙනි දවසේ ටීවී එකක් ඔන් කරන් දන්නේ නැත්නම් පැයක ට්‍රේනින්ග් එකක් තියෙනවා. ඒක ඔන් කරන විදිහ ගැන. ස්විච් එක ඔන් කරා මෙන්න මෙහෙම වැටෙන්නේ. මෙන්න ටියුන් කරන්නේ මෙහෙමයි. මේක ප්ලග් කරන්න ඕනේ මෙහෙමයි. ඒ කියලා ජෙනරල් දාලා අදහසක් දෙන ඒ ප්‍රෝග්‍රෑම් එක පැයකට තියෙනවා. ඒක ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් එකක්. How to configure TV කියලා එකක් වෙන්න පුළුවන්. ඒ වගේ Microsoft Certified Solution Associate නැත්නම් Cisco Certified Network Associate නැත්නම් CCNP, AWS, Project Management Professional, CompTIA, right? ethical hacker කෙනෙක්. මේවා පැය 40 60 80 courses ඔයාට ඒක configure කරන්නේ කොහොමද කියන එක. එතකොට ඕගලන්ට මල්ලි නංගි ඊළඟට ප්‍රශ්නේ තමයි මේක කොහොමද හරියට මැච් කරන්නේ කියන එක. කියන්නේ මේක පිළිවෙලක් තියෙනවානේ. ඒක ඔයාට කවදාකවත් certified ethical hacker කරලා අපස්සට මේ CCNA කරලා වැඩක් නැහැ. ඔයා Cisco කරලා තමයි ඔයා ඒකට යන්න ඕනේ. right? ඒකට හේතුවත් ගොඩක් අපි කතා කරමු. right? එතකොට මම මේ ස්ලයිඩ් එකකින් එන්න වගේ දැන් ඕගලන්ට තේරෙන ඇති network engineering එකයි systems engineering security engineering කියන එක ප්‍රධාන කොටස් තුනක් මේක කැඩෙන්නේ කොහොමද කියලා. එතකොට අපි දැන් ඊළඟට දැනගන්න ඕනේ මේ ටාගට් වලට යන්න ඉන්ඩස්ට්‍රි එකේ තියෙන සර්ටිෆිකේෂන් මොනවාද? right? Cisco වෙන්න පුළුවන්, Linux වෙන්න පුළුවන්, Microsoft වෙන්න පුළුවන්, ඔය ටික ඔක්කොම. ඒ වගේ හැකර් කෙනෙක් වෙනවා නම් ඒකේ තියෙන සර්ටිෆිකේෂන්ස් මොනවද කියලා. එතන මම බාසිත් ආරාධනා කරනවා බාසිත් පොඩ්ඩක් අපි ගැන කතා කරමු. මොනවාද මේ systems engineering නැත්නම් system network engineering, security engineering කියන general තියෙන certification industry එකේ පැත්තේ කියලා කතා කරන්න. හරි thank you ගායන ඔයගේ presentation එකට. මම දැන් ඔයාලට explain කරන්න යන්නේ certifications path එක ගැන.
එතකොට කලින් ස්ලයිඩ්ස් වලින් එක්ස්ප්ලেইন කරපු ඒවා වලින් හොඳටම ඔයාලට රෆ්ලි අයිඩියා එකක් ඇති මේ ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේෂන්ස් කොයිතරම් වැදගත්ද කියලා. එතකොට ඔයාලා හැමෝම අනිවාර්යෙන් අහලා තියෙන Microsoft. එතකොට Microsoft Azure ඒක commonly refer කරන්නේ Azure විදියට. එතකොට ඒක ඇවිල්ලා cloud computing service එකක්. ඒක create කරේ Microsoft එකෙන්. ඒක manage කරන්නේ Microsoft data centers වල. ඒක through building, testing, deploying තව ඒකේ services and applications manage කරනවා. එතකොට Azure වල certifications තියෙනවා. එතකොට මම දැන් මේ certifications road map එක පෙන්නන්නම්. අපි එනම් ගන්න ඊළඟ slide එකට යමුනේ. හරි. දැන් අපි කතා කරා වගේ දැන් එතකොට මේ certifications ටික ගත්තම Microsoft වල මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන certifications ගොඩක් තියෙනවා. එතකොට අපිට මේ certifications ටික හරියට map කරන්න ඕන. අපිට හිතන certification එක කරන්න බෑ. ඔයාලට කරන්න බැරි උනේ කරන්න පුළුවන්. ඒ වුණාට ඒක හරියට map කරගෙන ඒක කරන්න ඕනේ. එතකොට අපි මුලින්ම පටන් ගන්නවා entry level එකෙන්. entry level එක කියන්නේ associate level එක. එතකොට මෙතන ඔයාලට පේනවා associate level certifications ගත්තම Azure Administrator Associate, Azure Developer Associate, Azure Security Engineer Associate, එතකොට Azure Stack Hub Operator Associate, Azure AI Engineer Associate, Azure Data Engineer Associate, Azure Database Administrator Associate, Azure Data Scientist Associate, Data Analyst Associate. එතකොට මේ වෙයිල එක එක road map වල තියෙන associate. ඔයාගේ skill එක අනුව ඔයාට මේ එක එක road map එක තෝරගන්න පුළුවන් ඔයා යන්නේ මොන path එකෙන්ද. ඔයාට database ද, AI ද, data engineer ද, නැත්නම් ඔයාට Azure security engineer ද, developer ද, ඒවත් ඔයාට තෝරගන්න පුළුවන්. හැබැයි හැම එකක්ම තෝරගත්තම ඔයාට entry level එකේ අනිවාර්යයෙන්ම associate level exam එක ඔයාට කරන්න වෙනවා. එතකොට දැන් මෙතන ඔයාලට expert. එතකොට මේ associate level එකෙන් පස්සේ තියෙන ඊළඟ level එක තමයි expert. ඔයා ඒකේ ඒ level එක දැන් තෝරගන්න path එක ඔයා එතන specialize කරනවා. expert level එක. දැන් ඔයාලට මේ certifications ගැන ඔයාලට තව rough deeply idea එකක් ගන්න පුළුවන්. ඔයාලට Google එකේ මේ certifications වල නම් ටික search කරාම ඒකේ Microsoft site එකේ certification number එකත් එක්ක මේ certificate එක පෙන්නනවා. මේ certification එක. ඒකට එතන in detail තියෙනවා ඔයාලට මේකෙන් වෙන්නේ මොනවද criteria මේ වල තියෙන්නේ course content එක සේරම ටික මෙතන තියෙනවා. අපි එනම් ගන්න ඊළඟ slide එකට යමුනේ. හරි. අපි දැන් කලින් Microsoft ගැන කතා කරා. දැන් ගන්න මම හිතන්නේ කලින් ඔයාලට Microsoft ගැන කිව්වා, Cisco ගැන කිව්වා, Linux ගැන කිව්වා. දැන් ඒ වගේම තමයි Cisco. දැන් Cisco කියන්නේත් මේ ඒ වගේම vendor certification එකක්. ඒකත් මම දැන් ඒකේ road map එක ගැන explain කරන්නම් ඔයාලට. Cisco වලත් entry level එක තියෙනවා. ඒකේ මුලින්ම entry level එකකින් තමයි හැම එකම පටන් ගන්නෙ. එතකොට මේ Cisco වල ඔයාලට පේනවා certification path එක. මම කිව්වාගේ ඔයා ස්පෙෂලායිස් කරන්න ඕන එක එක පාත් තියෙනවා. ඒතකොට Cisco එකේ තියෙනවා routing and switching. ඒතකොට design. ඒතකොට security, storage networking, voice, wireless. මේ හැම පාත් එකකම entry level එක ඇවිල්ලා CCENT. CCENT කියන්නේ Cisco Certified Essential Network Technician. ඔයාලා මේ entry level එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒතකොට තමයි ඔයාලට roughly idea එක ගන්නේ Cisco වල entry level එක ගැන. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ associate level එක. ඒතර දැන් ඔයාලා routing and for example එකක් විතර routing and switching එකේ ඔයාලා මුලින්ම CCENT කරනවා. කරලා ඔයාලා associate level exam එක කරනවා. දැන් ඔයාලට මෙතන බැලුවොත් ඔයාලට CCENT කරලා CCNA කරන්න පුළුවන්. මෙතන තියෙනවා certification path තුනක්. routing and switching, design, security. ඔයාලට CCENT කරලා CCNA කරයින් පස්සේ ඔයාලට ඊට පස්සේ ඔයා තෝරගන්න ඕනේ මේ ප්‍රොෆෙෂනල් ලෙවල් එක. ඔයා එක තැනක් ස්පෙෂලායිස් කරන්න ඕනේ. එතකොට ඔයාලට තෝරගන්න පුළුවන් CCNA CCNP එක. Cisco Certified Network Professional. එතකොට CCDP Cisco Certified Design Professional. එතකොට මෙතන තියෙන CCNP Security. ඒ වගේ ඔයාලට එතන එක පාත් එකක් ඔයාලට ස්පෙෂලායිස් කරලා ඒකේ එක්ස්පර්ට් ලෙවල් එක කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඉතුරු ඒවා storage networking, voice, wireless ඔයාලට entry level එකෙන් පස්සේ associate එක කරා, professional level එක කරා, expert level එක කරා. ඒකේ step by step certifications තියෙනවා. ඔයාලට මේ certification details ටික අපි in detail දාන්නම් අපි group එකේ. එතකොට ඔයාලට Google එකේ search කරාත් ඔයාලට මේක ගැන in detail බලා ගන්න පුළුවන්. දැන් අපි ගන්නයි Linux එකට යන්නේ. හරි. මේක ඇවිල්ලා Red Hat. මේක Linux.
දැන් ඒතර ඔයාලා අනිවාර්යෙන් අහලා ඇති Linux කියන එක. ඒතර කලින් වගේම තමයි මේකත් Linux Professional Institute එකක් මගින් තියෙන professional certifications. එතකොට මේකෙත් entry level එක තියෙනවා associate expert. මේ වගේම architect. මේ වගේම Cisco Microsoft වගේමයි මේකෙත් entry level එක කරා associate expert. මේකෙත් ඔයාලට in detail බලා ගන්න පුළුවන් හැමදේම අපි ඔයාලට හැමදේම share කරන්නම්. දැන් මම ඊළඟට තියෙන අපේ cyber security. මම ඒක අපේ ගායනයට මම hand over කරන cyber security එක පැත්ත. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් cyber security පැත්ත ගැන. හරි. බොහොම ස්තුතියි වාසිත්. ක්ලියර්ලි කිව්වා. ඔයගලන්ට Cisco පැත්තෙන් මොනවද කරන් තියෙන්නේ? Microsoft පැත්තෙන් මොනවද කරන් තියෙන්නේ? ඒ වගේම Linux පැත්තෙන් මොන වගේද යන්නේ? දැන් ජෙනරල් අයිඩියා එකක් ගන්න අපිට පැයක් ඇතුළත සාමාන්‍ය ඩිස්කෂන් එකකදී කරන්න පුළුවන් උපරිම දේ තමයි අපි මෙතන කතා කරන්නේ. ඔයගලන්ට පුළුවන් උපරිම සාධාරණයක් කරන්න. ඉතින් මෙතනදී හැකින් කියන පැත්ත ගත්තොත් ඔයගලන් ගොඩක් ආස කරන පැත්තක් නේ මේක. හැබැයි මම දැන් ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ එකපාරටම හැක කෙනෙක් වෙන්න බෑ. හරි? මොකද හේතුව ඔයාගේ එන්වයරන්මන්ට් එක දැනන් ඉන්න ඕනේ. එන්වයරන්මන්ට් එකේ අපි සර්වර් එකක් ඇඳලා මෙන්න මේ සර්වර් එකේ තියෙන දේවල් in and out දැනගත්තොත් තමයි ඔයාට පුළුවන් ඒ කියන්නේ හැක් කරන්න කියලා. කරන්න පුළුවන් in out දැනගත්තොත් විතරයි ඔක් කරන්න පුළුවන් වෙන්නේ. හරි? එහෙම නැතුව ඔයා සර්වර් එකක් දන්නෙත් නැහැ. එහෙමත් නැත්නම් ඔයා කියන්නේ network protocol දන්නේ නැහැ. ඔයා hacking course එකක් කරන්න. right? එහෙම කරයි කියලා කිසිම තේරුමක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඔයා හොඳට network segment එක හොඳට system admin template එක එයාගේ යම් කිසි level එකක පොඩි programming knowledge එකක් තිබුණොත් තමයි ඔයාට cyber security engineer කියන title එකත් එක්ක හොඳ job එකකට යන්න පුළුවන් වෙන්නේ. ethical hacker කෙනෙක් කියන හොඳ title එකට යනවා. ඒතර ඔය දෙකෙන් හම් වෙන job title එක වෙන්නේ ethical hacker නැත්නම් cyber security engineer නැත්නම් security specialist කියන job title තමයි mainly හම්බෙන්නේ. එතකොට මම මේක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මෙතන තියෙන certified ethical hacker, computer hacking forensic investigator, ඊට පස්සේ certified security analysis, certified chief information security officer CISO, right? මේ ටික තමයි සාමාන්‍යයෙන් industry එකේ recommend කරන පිළිවෙලක් තියෙන ඔය විදිහට කරගෙන යන්නේ කියලා. එතකොට අපි හැමම මම ඊළඟ slide එකේ move වෙන්නම්. මේක ගොඩක් වැදගත් වෙයි ඔයගොල්ලෝ හැමෝටම කියලා මට හිතෙනවා. මල්ලි and ඔයගොල්ලෝ හැමෝටම මෙතෙන්දී මම කතා කරලා කියන්නම් මේ හැමෝම හිතන් හිතට එකපාරම ජොබ් එකකට යන්න Azure admin කෙනෙක් වෙන්න Cisco කෙනෙක් වෙන්න right මොනවා කරන්නත් කලින් ඔයගොල්ලන් පටන් ගන්නම කම්පැනි එකකින් ඔයාව එකපාරටම ගන්නෙ නැහැ ඉංජිනේරින් එක විදිහට right එතකොට ඔයාට හම්බෙන පළවෙනි ජොබ් රෝල් එක තමයි hardware engineer අංක 1 කියලා මම මෙතනින් දාන්න. එතකොට මෙතන හම්බෙලා ඔයා අවුරුද්දක් දෙකක් වැඩ කරන. එතකොට දැන් මම මේ කියන දේත් එක මැප් කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. මේකත් එක්ක තියෙන මොන හරි courses එකක් අනිවාර්යෙන් කරන්න. hardware certificate එකක් නැත්නම් hardware diploma එකක් right ඒ වගේ මොන හරි hardware course එකක් කරලා පස්සේ NVQ level එකේ හරි මොකක් හරි කරාට පස්සේ ඔයගලන්ට මොන හරි මුලින්ම job එකක් හොයාගන්න අංක 1 වෙන්න ඕනේ ඒක. ඊට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් මෙතනින් මම network engineer කෙනෙක් කරනවද systems engineer කෙනෙක් කරනවද කියලා. මෙන්න මේක develop වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔයා වැඩ කරන company එකේ ඔයාට හම්බෙන boss අනුව සහ ඔයාට හම්බෙන කෙනා අනුව ඒ හැමදේත් එක්කම තමයි decide වෙන්නේ ගොඩක් වෙලාවට network engineer systems engineer කියලා. දැන් ඔයා hardware වැඩ කරන ගමන් හැමතිස්සෙම ඔයාට ඉන්න අප උඩින් ඉන්න කෙනාට හැමතිස්සෙම network level එක වැඩ දෙනවා. router එක configure කරන්න, ඊට පස්සේ Cisco level එකේ router එකක් configure කරන්න. ඔයාගේ job එක automatically change වෙනවා networking පැත්තට. ඒ හින්දා අපි හොයාගන්න පළවෙනි job එකෙත් ලොකු influence එකක් තියෙනවා. අපි ඊට පස්සේ කරන්න හිතන්නේ දේත් එක. හැබැයි number 1 වෙන්න ඕනේ. අපි පළවෙනි පටන් ගන්නම ගොඩක් වෙලාවට යන්නේ hardware පැත්තකින්. right මොකද job company එකට හැමතිස්සෙම experience අහනවනේ. එතකොට technician දැන් මම වුණත් මුලින්ම hardware technician තමයි මගේ පළවෙනි job එක 2007. එතකොට ඊට පස්සේ network engineer කියන තැනට ආවට අන්න එතනදී අපිට ඕන වෙනවා අන්න අර කියන CCNA CCNP කියන basic මත එක right systems engineer පැත්ත ගත්තොත් Linux පැත්ත ඔයා කරනවා Linux ටික ඊට පස්සේ එහෙම නැත්නම් Microsoft right ඔය කියන main දෙක ඊට පස්සේ මේක ආපහු systems engineer ආපහු කරනවා cloud engineer right data engineer ඔය වගේ තව කොටස් වලට ඒවා අපි වෙනම දවසක් කතා කරමු right එතකොට මෙන්න මේ විදිහට again ආපහු කොටස් වල දැන් එතකොට පළවෙනි එක වෙන්න ඕනේ මෙන්න මේ unit එක right ඒතර මේ unit එකට ගොඩක් වෙලාට ගොඩාක් තැන්වල තියෙනවා hardware and networking basic courses
මාස 6 අවුරුදු courses. ඒකට ඔයගොල්ලන් පළවෙනි එක පටන් ගත්තොත් hardware networking basic course එකක් දැනගත්තොත් ඔයා මුලින්ම PC එකක් assemble කරන්න, network cabling part එකක් කරන්න, switch එකක් router එකක් configure කරන්න. ඔන්න ඔය ටික ඔයාලට පුළුවන් වුණොත් ඔයාලට ඊට පස්සේ select කරගන්න එන්න industry එකට ගියාට පස්සේ network engineer වෙනවද systems engineer වෙනවද කියලා. හරි. එතකොට මේකට අදාළ තමයි මේ network engineer courses ටික මේ ටික කරන්න ඕනේ. ඒතර හොඳට තේරුම් ගන්න මේක කරයි කියලා එකපාරටම ඔයාලට job එකක් හම්බෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම ඔයාලට මෙන්න මේ hardware පැත්තේ knowledge එකක් තියෙන්න ඕනේ. ඔයාලට ගියයි කියලා එකපාරටම Cisco switch එකක් දෙන්නේ නැහැ configure කරන්න. ඒක ඇතුලේ protocols ගොඩක් තියෙනවා. ඒ හැමදේම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්න අර වගේ level එකක ඉන්න ගම. ඒක systems engineer වා MCSA කරනවා. අපි තුම MCSA course එක කරයි කියලා. හරි. MCSA course එක කරාම එකපාරටම ඔයාලට බැංක් එකේ සර්වර් එකක් බලන්න දෙන්නේ නැහැ. එතකොට ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ හැම දෙයක් එක්කම තමයි මේ හැමදේම ඩිසයිඩ් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතලා බලන්න. එතකොට මේ ඔක්කොටම පස්සේ තමයි මෙන්න මේ යුනිට් එකේ අපේ දැන් අපේ වෙලා තියෙන අපේ ඉන්න මල්ලිලා ටිකයි නංගිලා ටික ඔක්කොම වෙලා තියෙන්නේ මට මුලින්ම අහන්නේ සයිබර් සිකියුරිටි ඉංජිනේරින් කෙනෙක් කොහොමද? හැකර් කෙනෙක් ඉන්න කොහොමද? ලක්ෂ 5ක විතර පඩියක් ගන්න කොහොමද? ඒ ලක්ෂ 5ක පඩියක් ගන්න පුළුවන්. අපි මුලින්ම අර පාත් එක හරි විදිහට හදන් ඉන්න ඕනේ. නේ? අපරක් දෙන්න. හරි විදිහට අපි හදන් ඉන්න ඕනේ කන්ටිනියුස් එකක්. එතකොට දැන් මම කිව්වොත් මේක එක නම් මේක මම ගන්න දෙක මේකත් දෙක ඊට පස්සේ තමයි තුන. මේ අතරතුර පාට ගොඩාක් එක එක දේවල් වෙන්න පුළුවන්. මම මෙහෙම දෙයක් කියනවා. සමහරක් කට්ටිය මේ hardware engineering field එකේ ඉන්නවා අවුරුදු 5ක් විතර ඉන්න එක තමයි. යාට hardwareම තමයි. එපාම වෙලා තමයි වෙන job එකට අපිට හම්බෙන්නේ. right? එතකොට අපි හැමතිස්සෙම update එකේ ඉන්න ඕනේ. industry කියන certifications මොනවද? professional certifications මොනවද? ඒවා හරියට අපි catch කරගන්නේ කොහොමද? හරි තැනක ඉගෙන ගන්න ඕනේ. එතකොට කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඕගලන්ගේ ඉස්සරහ life එක continue කරගෙන යන්න. right? එතකොට මේ අතරතුර පුළුවන් නම් මේ යන අතරතුර BSc එකක් දාගන්න. degree එකක්. නැත්නම් BNG එකක්. networking degree එකක්. මේ ටික දාගත්තොත් ඔයාලට මේ ටිකත් එක්ක අර professional certification තියෙන job එකට ගන්න ප්‍රවණතාවය 100%ක් වැඩි. අපි තුන් මෙහෙම දෙයක් කියලා ඔයා යනවා හොඳ ආමඩ් කෙනෙක් විදිහට ඉස්සරහට යනවා. යනකොට අතේ තියෙන හැම જાතියක්ම බය නැතුව ඕන දෙයක් කරලා ඉන්න පුළුවන්. හැබැයි ඔයාගා තියෙන පොඩි පිස්ටල් එකක් වගේ නම් ඉස්සරහින් 100ක් විතර ඉන්න නම් බය තමයි ඉන්නේ. ඒ වගේ ඔයාලට hardware පැත්තත් පුළුවන් නම් network පැත්තත් පුළුවන් නම් systems පැත්තත් පුළුවන් නම් cyber security පැත්තත් continue කරගෙන යනවා. ඒ අතරතුර ඔයාලට degree එකකුත් තියෙනවා. right? job එකට apply කරද්දී කරන පරක්කුවට ඔයාලට අනිත් පැත්තේ job එක හම්බ වෙනවා. දැන් ලංකාවේ බහුතරයක් දර්ශන සහ භාෂිත අපි කතා කරන ඉන්ඩස්ට්‍රි එක අපි ඉන්ටර්වයුව කරනකොට අපිට හම්බෙන්නේ හැමෝම හම්බෙන්නේ එක්කෝ ඩිග්‍රී එක කරලා ඩිග්‍රී තියෙන සබ්ජෙක්ට් එකවත් මතක නැහැ මොනවද කියලා. එක්ක නැත්තම් සිස්කෝ කරලා සිස්කෝ කියන සිලබස් එකේ මොන හරි දෙයක් කිව්වොත් ඒක දන්නේ නැහැ. එක්ක මයික්‍රොසොෆ්ට් කරලා මයික්‍රොසොෆ්ට් සිලබස් එකේ ඉන්ස්ටෝලේෂන් එකක් කරේවොත් ඒක ක්ලාස් එකේ කරා. හැබැයි දැන් නම් මතක නැහැ ඒක ඩොකියුමන්ට් එකක් තමයි තිබුණේ. එහෙම තමයි කතා කරන්නේ. හරි. එතකොට හાર્ඩ්වෙයාර් ඉංජිනේරින් කියලා අපි කතා කරා. මෙයා ඉන් ඇහුවම මේ මදර්බෝඩ් එකේ සම්පූර්ණම සිම්බල් මොන හරි පාර්ට් එකක් ගලලා ගහන්න පුළුවන්. හැබැයි ඇතුළේ මොන හරි දෙයක් දුනොත් ඒක බෑ. සොෆ්ට්වෙයාර් එක හරියට බෑකප් කරලා ඉන්ස්ටෝල් කරන්න. ඒ දේවල් මුකුත් කරන්න බෑ එයාට. හිතන්නේ හાર્ඩ්වෙයාර් පැත්තෙන් කියලා කිව්වම මේ මැෂින් එකේ කැලිටි කරලා හයි කරාම ඇති කියලා. එහෙම නෙවෙයි පුතේ. ට්‍රබල් ෂූටින් සෑහෙන තියෙනවා. print එකක් ඉන්ස්ටෝල් කරන්න වෙන්න පුළුවන්, fax එකක් වෙන්න පුළුවන්, CCTV ටිකක් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒතකොට ඒ ටික පුළුවන් වෙලා තමයි අපිට වසෙන්න ඕනේ. ඒතකොට network engineer කියලා ගත්තම මට ඕන තරම් හම්බෙලා දිනවා අපිට. දර්ශනට මම හිතන්නේ බාසිත් අපිට හම්බෙලා ඇති. CCNA CCNP දෙකම qualified කට්ටිය ඉන්නවා. Cisco router එකක් දුන්නම console එකකින්වත් connect කරලා කරන් කිසිම දෙයක් කරගන්න බැරි. මට හම්බෙලා දිනවා Microsoft certified කට්ටිය Azure engineers ලා ඉන්නවා. Azure එකේ මොන හරි ඇතුලේ configuration එකක් කරනකොම configuration කරන්න බැරි. මට හම්බෙලා දිනවා cyber security engineers ලා Windows XP machine එකක් දුන්නම password එක කඩා ගන්න බැරි. Windows XP. එතකොට එහෙම කෙනෙක් වෙලා ඔයාලට කොච්චර certification දුන්නත් ඒ කට්ටිය කියන්න බලන් අපෝ මල්ලි ඔය පැත්ත කරන්න එපා මෙල වැඩක් නැහැ. අපෝ මල්ලි ඔය මේ ලංකාවේ jobs නැහැ. අනන්තවත් මම දකින්න top jobs එකේ jobs දානවා. හැබැයි ඒගොල්ලන්ට ඕන කරන පුද්ගලයා බවට පත් වෙන විදිහක් නැහැ. මම මේ ළඟදිත් මගේ යාළුවෙක් ඉන්නවා ලීඩින් කම්පැනි එකක් කතා කරලා කියනවා මේ ජොබ් මේ හොඳ වැඩ කරන්න පුළුවන් දෙතුන් දෙනෙක් මට හොයලා දෙන්නකෝ ගෑණි. නැහැ කට්ටිය හරියට. හරියට ඉගෙන ගන්න නැහැ කට්ටිය ගොඩක් කට්ටිය. හරි පාත් එකක් හරි විදිහට එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි කන්ටිනියු කරොත් හොඳ පැත්තක් තියෙනවා. එතකොට මම මෙතෙන්දී නිකන් ක්ලියර්ලි ඔයගලන්ට පෙන්වන්න කතා කරේ මුලින්ම මේකට අදාළ කරන මොන හරි දේවල් ටිකක් හොයාගන්න අංක 1. එතකොට මේක පැත්තෙන් යනවා නම් මේකට අදාළ කරන හොඳ කෝස් එකක් හොයාගන්න. මේක කරනවා නම් මේකට අදාළ කරන කෝසස් හොයාගන්න. මේක කරනවා නම් අංක 3 මේකට අදාළ කරන කෝසස් එකක් හොයාගන්න. හොඳ පාත් එකක්. right? එතකොට මම මුලින්ම කියන්න
hardware පැත්තේ නම් diploma in hardware නැත්නම් professional certificate in hardware මොකක් හරි එකක්. network පැත්තේ නම් Cisco පැත්ත අනිවාර්යයෙන්ම ගොඩක් කට්ටිය කරන එකක්. Cisco පැත්ත කරන්න. systems engineer පැත්තෙන් නැත්නම් Microsoft පැත්තට try කරනවා නම් ඒකේ division මම දෙකක් කතා කරනවා. Linux and Microsoft කියලා. Microsoft පැත්ත කරනවා නම් NCSA 2016 පටන් ගන්න. Azure කරන්න. ඊට පස්සේ modern desktop කියලා exams තියෙනවා ඒ පැත්ත කරන්න. ඊට Linux කරනවා නම් REC CSC නැත්නම් Linux තව certification bodies ඕන තරම් තියෙනවා. හොයලා බලන්න. ඒ අතරතුර CompTIA කියලා certificate එකක් තියෙනවා. ඒක මම කැමතියි ඔයගොල්ලෝ hardware එකකින් නම් පටන් ගන්නවා නම් CompTIA A+ කියලා. A+ කියලා කියන්නේ පැත්තක් security plus network plus cloud plus ඊට පස්සේ මේ ටික ඔක්කොම ඕකේ වගේ නම් මම කැමතියි මේකට එනවනම් මේ හැබැයි මේ අපි කතා කරන්නේ අපි ගිය පාත් එක. වාසිත් දර්ශන මල්ලි මම ගිය පාත් එක. මීට වඩා වෙනස් පාත් වුණ තරම් තියෙන්න පුළුවන්. කවුරු කෙනෙක් එකපාරට මෙතනින් බහැලා එකව හොයාගෙන ගිහිල්ලා ඒ අතරතුර network system කැලටි අල්ලන්න පුළුවන් යාට. එහෙම වෙන්නේ 1000ක් ගත්තොත් 1000කින් එක්කෙනෙක් වගේ. ඒතර 999 කතර මගේ හිර වෙලා කියනවා මේක හරියන්නේ නැහැ. අපරාධ අපි network තෝරගත්තා. අපි accounting කරා නම් හොඳයි. හරි. අපි network මොනවාද මේ අපිට වඩා හොඳයි මේ මොකක් හරි කම්පැනි එක ගාමන්ටි කර වැට්ට කියන. එහෙම කියන අවස්ථාව ඕන තරම් ඇති. හේතුව මේ ෆීල්ඩ් එකේ ඉන්නවනම් ප්‍රැක්ටිකල් තියරි කියන දෙකම වඩ පුළුවන් වෙන්න ඕනේ. හරි විදිහට ප්ලෑන් එකක් එක්ක යන්න ඕනේ. ඉතින් සරලව මම කතා කරේ මෙන්න මේ කොටස් ටිකයි. hardware engineer, network engineer, systems engineer, cyber security engineer. මේකේ salary පැත්ත ගැන චුට්ටක් කතා කරොත් hardware engineer එක පටන් ගන්න අපි හිතමු 11500න් කියලා. මල්ලි ඒගොල්ලන්ගේ නංගිල මල්ලි හැමෝගෙම මේ අයියලත් ඇත්තට මෙතන මේ 11500 right කියන salary එක hardware engineer මෙතන නිකන් උගන්ට නිකන් මදි වගේ කියලා හිතනවනම් පටන් ගන්න ගොඩක් වෙලාට මේ වගේ තමයි වෙන්නේ. එතකොට hardware engineering එකේ සාමාන්‍යයෙන් ලංකාවේ 65000ක් වගේ level එකට වගේ යනකොට නතර වෙනවා. right එතනින් එහාට ගොඩක් වෙලාට යටින්නේ network engineer සහ systems engineer. මේ system network engineer system engineer 25000 වගේ පටන් ගන්නවා. මේක administrator එකක් මම දාන්න network administrator systems administrator කියලා right එතකොට මේක 25000 විතර පටන් ගත්තම company එක අනුව වෙනස් වෙනවා ඒක company එක large company එකක් නම් සාමාන්‍යයෙන් system network engineer ට සාමාන්‍යයෙන් ලක්ෂ 2.5කට පඩි ගන්නවා right ලක්ෂ 2.5ක් 3ක් 4ක් 5ක් 10ක් වෙන්න පුළුවන් මම මේ company network engineer කෙනෙක් ඒ company network engineer ට වාහනයකුත් හම්බ වෙනවා මම මේ කම්පැනි network engineering මගේ වයිසිරේට CT 100 එකක් තියෙන එකට පෙට්‍රල් ටිකවත් හම්බෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒක ඩිපෙන්ඩ් වෙන්නේ කම්පැනි එක අනුව. ආතීර්ණය කරන්නේ මම 25000ක් ගන්න කම්පැනි එකක් ඉන්නවද නැත්නම් මම ලක්ෂ 2කමාරක් ගන්න කම්පැනි එකක් ඉන්නවද කියලා. එතකොට cyber security engineer කියලා එකක් පොඩි කම්පැනිස් වල නැහැ. ඇත්තටම ගොඩක් කම්පැනිස් වල. එතකොට large level එකේ කම්පැනි එකක් ගත්තොත් මෙයා ගෙදරින් නම් වැඩ කරලා සමහරට ලක්ෂ 10ක් වන්න පුළුවන්. සමහරට මෙයා සර්ටිෆිකේෂන් ඔක්කොම තියාගෙන රුපියලක් අත්තත් දෙන්න තු ඉන්න පුළුවන්. ඒ හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ ස්කිල් එක සහ ඔයා කොච්චර දුරට අර එක කතාවක් තියෙන්නේ හැමතිස්සෙම කල්පනා කරලා බලන්න උදේ නැගිට්ටම මම මේ යොදන්නේ මට පුළුවන් මැක්සිමම් ද කියලා. ඔයා උදේ නැගිටට පස්සේ කාලා බීලා ඉවරලා 10 11 12 ආයෙ රෑ 10 වෙනකම් ෆෝන් එකේ ඉඳලා හෙට උදේ පටන් ගත්තොත් මම හෙට ඉඳන් වැඩ පටන් ගන්නවා හෙටත් එහෙම වුණාම වෙන්නේ ඒක වාගේ මැක්සිමම් නෙවෙයි. නේ? එතකොට අපිට පුළුවන් නම් මැක්සිමම් එක අපිට දාන්න උපරිම දේවල් කරන්න මේ හැමදේම ඉගෙන ගනින්න මේ තැන් තැන් වල කෑ ගහලා ඉන්න ඕනේ අපිට ජොබ් ඕනි කියලා. අපිට හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. right ඉතින් මම ජෙනරල් කතා කරේ hardware engineering ගත්තොත් 11500 ඉඳන් පටන් ගත්තොත් 65000ක් වෙනකන් යන්න පුළුවන් hardware technician IT executive IT technician ඔය කියන jobs ටික in the same time network engineering ගත්තොත් network administrator 10000 15000 20000 30000 පටන් ගත්තත් ඊට ලොක් ගණක් වුණත් ලක්ෂ 2 3 5 10 වුණත් යන්න පුළුවන් එතන specialist consultant 10 12 15 නැත්නම් 3 4 5 මෙහෙමයි ලංකාවේ 10 12 15 නැති වෙන්න පුළුවන් හැබැයි සමහර companies තියෙනවා පිටරට තියෙන කම්පැනි එක අපි මෙහි නම් වැඩ කරන අපිට ලක්ෂ 7කට හම්බ වෙනවා. සමහර කම්පැනිස් වල ලක්ෂ 1.5 2යි. සමහර කම්පැනිස් වල සීනියර් සිස්ටම් කන්සල්ටන්ට් 75000 පඩිය. depend on the company. right? ඉතින් මෙන්න මේ ටික තමයි අපිට ඔයගලන්ට කියන්න ඕන තුනේ mainly. ඉතින් මම ඉතිරි ස්ලයිඩ් එක බාර දෙනවා අපේ දර්ශන මල්ලට මේකේ අරමුණ සහ ඔයගලන්ට group එක පාවිච්චි කරන්න ඕන විදිය ඒ වගේම පුළුවන් විදිහට අපිට උදව් කරන්න පුළුවන් විදිහට අපි කොහොමද group එකේ help කරන්න කියන හැමදේම කරමු. මොකද මේක දර්ශන මල්ලිගේ සහ වාසිත්ගේ අදහසක් සම්පූර්ණයෙන්ම අමත් යම්කිසි උදව්වක් කරා පොඩ්ඩක් පුළුවන් විදිහට මම හිතනවා මේකෙන් යම්කිසි ලොකු අයිඩියා එකක් ගන්න තෝගලා මොකද මේ පාත් එක කොහොමද යන්නේ කියලා හරි විදිහට යමු හරි ගමනක් මම හිතනවා ඔයගලන්ට වර්ධින එකක් නෑ කියලා. ඉතින් දර්ශන මල්ලි ඔව් ගයන ගොඩක් ස්තුතියි හැමෝටම මේක මේ කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ නෙට්වර්ක් ෆීල්ඩ් එක
කොහොමද හැන්ඩල් වෙන්නේ කොහොමද නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ජොබ්ස් සැලරි ස්කේල් එක හැම දෙයක් ගැනම තොරතුරු ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදිහට ඔයගේ ගොඩක් වැදගත් ටයිම් එකකින් අපිට පොඩි වෙලාවක් වෙන් කරලා අපේ සපෝට් එකට ඇවිල්ලා උදව් කරාට ඒ වගේම අපි ඉවෙන්ට් එකට ජොයින් වුණ හැමෝටම ගොඩක් thank you. අයමත් මම කියනවා මේ අපි තුන් දෙනාගේ එක්ස්පීරියන්ස් එක අපේ යාළුවන්ගේ අපේ ඉන්ඩස්ට්‍රියල් ඇකඩමික් and non academic experience එක තමයි අපි ඔයාලත් එක්ක බෙදාගත්තේ. මීට අමතරව ගොඩක් පාත් ඇති. ගොඩක් පාත් තියෙනවා. ඔයාලගේ අයියලා අක්කලාගෙන් ඔයාලගේ නෑදෑයෝන්ගේ නැත්නම් ඔයාලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් ඒ කට්ටියගෙන් ඔයාලගේ ලෙක්චර්ස් ලගෙන් අහලා බලන්න. අහලා බලලා ඔයාලට සූටබල් පාත් එක ඔයාලා තෝරගෙන ඒකට රිලේටඩ් এডুকেෂන් හැමදේම කරගෙන හොඳ ජොබ් එකකට ඉස්සරහට යන්න අපිත් උදව් කරන්න. ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට දැන් මේ ඉවෙන්ට් එකේ ඔයාලට තේරෙන්නේ නැති තැන් තියෙන්න ඇති. ඒ වගේම ඔයාලට තව ගොඩක් දැනගන්න ඕන දේවල් ඇති. ඒ ඕන දෙයක් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් මැසේජ් එකක් දාලා අහන්න. අද වෙනකන් අපි මැසේජ් chatting enable කරලා තිබ්බේ නැහැ. අපි දැන් chatting enable කරනවා. ඒ වගේම ඔයාලට Cisco Microsoft certificate වලට යන්න ඕන path වලට කරන්න ඕන certificate path ගැන එයාලගේ site වලින්ම අපි අරන් ඔයාලට link share කරන්න. ඒවත් ඔයාලා ගාව තියාගන්න. අපේ chat Telegram chat එකෙන් අපිට message එකක් දාලා අහන්න. ඒ කියන්නේ ඔයාලට මොන හරි ඉන්ඩස්ට්‍රි එකේ හරි ඔයාලා ඉගෙන ගද්දි මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපෙන් අහන්න. අපි දන්න විදිහට ඔයාලට කියලා දෙන්නම්. අපි දන්නේ නැත්නම් අපි දන්න කට්ටියකින් අහලා අපේ යාළුවන්ගෙන් අපේ ගුරුවරුන්ගෙන් අහලා අපිත් ඔයාලට උදව් කරන්න. ඒ වගේ අපි ඔයාලත් එක්ක දිගටම ඉන්න. අපි දැනට මේ සෙෂන් එක නවත්තනවා. බාසිත් ගයන්න thank you again ඔය දෙන්නට මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා මේක ඕගනයිස් කරලා අපිත් එක්ක එකතු වෙලා කට්ටියට knowledge share කරගන්න උදව් වුණාට joint event join තුන හැමෝටම thank you. ආයි දවසක මේ වගේ event එකකින් අපේ මේ වගේ නැතුව මොනවා හරි එක දෙයක් ටාගට් කරලා එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න අපි ආයෙම එකතු වෙලා කතා කරමු. දැනට එහෙනම් හොඳයි. හැමෝටම බොහොම ස්තුතියි එහෙනම්. ඒ වගේම චූටි අප්ඩේට් කිරීමක් කරන්න තියෙනවා ඔයගලන්ට මේ group එක ගැන. group එකේදී හැමතිස්සෙම links share කරන්න එපා. අනවශ්‍ය links. ඒකට අපි group එකකින් ban කරනවා. මොකද හේතුව මේ group එක හොඳට තියාගෙනම අපි කට්ටියට හොඳ ගමනක් යන ලක්ෂණට අපි තියාගෙන ඉමු group එක. ඉතින් මේ හැමදේම මතක් කරන ගමන් බාසිත් ඔව් ගන්න. ඔව්. ඉතින් බාසිත් තුන හරි දෙයක් කියන්න. ඉතින් මගේ පැත්තෙන් බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ඉතින් අපේ ආයෙ දාසක හම්බෙමු බාසිත්. එහෙනම් ආට බාරයි. හරි. thank you. එහෙනම් මේකට join වුණ හැමෝටම ස්තුතියි. ගන්න කිව්වගම අපි group එකේ ඒ විදිහටම තියාගමු. අපි ඒක අප්ඩේට් කරන්නම් අලුත් ටෙක්නිකල් දේවල් හැමදේම අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. තව ඔයාලගේ මොන හරි questions තියෙනවා නම් ඔයාලට මේ field එක related දේවල් තියෙනවා නම් අපෙන් බය නැතුව අහන්න ඕනම වෙලාවක. අපි හැමදේම ඔයාලට ෂෙයා කරන්නම් අපේ මට්ටමින්. නොදන්න දේවල් තියෙනවා නම් අපේ තවත් තියෙනවා contact links තියෙනවා අපේ දන්න කට්ටිය ඉන්නවා එයාලගෙන් අහන්නම්. ඔයාලගේ ඉදිරි ගමනට අපි සුබ පතනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමදාම. ගන්න සෙෂන් එක දැනට එන්ඩ් කරමුනේ. ඔව් එහෙනම් අපි සෙෂන් එක wind up කරනවා. උදර්ශන. හරි thank you එහෙනම් අපි thank you very much. සෙෂන් එක ඉවර කරමු. Thank you very much. Okay.